මතකය දිගේ සිත කියවෙන හෝරාව. සුනිමල් බාලසූරිය ඉදිරිපත් කරයි සක්මන් මළුව. සුබ සන්ධ්‍යාවක් ආදරණීය මිතුරු මිතුරියනි, අපි තවත් ඉරිදාවක අද රාත්‍රී 7ට නැවතත් සවන සක්මන් මළුවෙන්. ඔබ දන්නවා සක්මන් මළුවෙන් අප පහුගිය සති අන්ත කීපයකදීම ඔබට මුණ ගැස්සුවා. සක්මන් මළුව මතදී ටොරොන්ටෝ අවට සිටින අපට නිරන්තරයෙන් රස මිහිර බෙදා දෙන කලාකරුවන් කීප දෙනෙක්. අද මා කල්පනා කළා තරමක වෙනසක් අද වැඩසටහනට ගෙනෙන්නට. ඔබ දන්නවා අපි විනෝදයේ වගේම දැනුම අවබෝධය තුලිනුත් අපි ඉදිරියට යන්නට ඕනේ. අපි විවිධ මාතෘකා ආර්ථික කරුණු කාරණාවන් දැනගන්නට ඕනේ. වෙනත් විදියකින් කියනවා නම් අපි බොහෝ දේ කියවන්නට ඕනේ. සවන් දෙනවා වගේම කියවන්නත් අපි පුරුදු වෙන්නට ඕනේ. අද මම ඔබට හඳුන්වා දෙන්නේ සක්මන් මළුව මතදී ප්‍රවීණ ලේඛකෙක්. මම ලේඛකෙක් කියලා කිව්වටත් වඩා නිවැරදි ඔහු දක්ෂ පුවත්පත් කලාවේදියෙක් කියලා හඳුන්වලා දෙන්න. මේ පුවත්පත් කලාවේදියා ජීවත් වෙන්නේ ටොරොන්ටෝ නුවර. තවත් විශේෂත්වයක් තිබෙනවා. ඔහු ඉපදිලා තිබෙන්නේ හරියටම වැලන්ටයින් දිනේ පෙබරවාරි මාසේ 14 වෙනිදාවක. ඔහු හඳුනා දෙන්න කලින් තව එක දෙයක් ඔබට කියනවා. මේ වැලන්ටයින් කුමාරයාට වයස අවුරුදු 15 උපන්දිනයේ දවසේ විශේෂ තෑග්ගක් හිමි වෙනවා. මම එතනින් තමයි කතාව පටන් ගන්න හදන්නේ ඔහු සමග. ඔබ විමසිල්ලෙන් ඇති කවුද මේ පුවත්පත් කලාවේදියා කියලා. ඔහු නමින් සෝමසිරි මුණසිංහ. සෝමසිරි මුණසිංහ මහත්මාව තමයි මම අද සක්මන් මළුවට බොහොම ආදරයෙන් පිළිගන්නේ. මම ඔබට ආදරයට කියන්නේ සෝම කියලා. ඒ විදිහටම දැනුත් ආමන්ත්‍රණය කරනවා වැඩසටහනේ. ඉතින් සෝම ආයිබෝවන් සක්මන් මළුවට. ආයිබෝවන්. අපි සතුට වෙනවා අද ඔබව සක්මන් මළුවට සම්බන්ධ කරගන්නට පිළිවන් වීම පිළිබඳව. අපේ අසන්නන්ට මා පුංචි මතක් කිරීමක් කරනවා නම් අදත් අපි සක්මන් මළුව පටිගත කරන්නේ අපේ නිවස් වල ඉඳගෙන. මම මගේ නිවසේ, සෝමගේ නිවසේ, ඒ වගේම වැඩසටහනේ නිෂ්පාදකවරයා අපේ වසන්ත ලංකාතිලකයන් ඔහුගේ නිවසේ. තාක්ෂණය ඔස්සේ අපි සම්බන්ධ වෙන නිසා යම් අපහසුතාවයන් ඇති වුණොත් ඒකට අපිට කමා කරන්න. නමුත් මා විශ්වාස කරනවා බොහෝ දුරට අපට අපේ සාකච්ඡාව හොඳින් ගෙනියන්නට ඉඩ ප්‍රස්තාව ලැබේවි කියලා. ඉතින් සෝම මම ඔබ ගැන අපේ රසිකයින්ට දැන් හඳුන්වා දීමේදී කිව්වා ඔබට ඔබේ උපන්දිනයේ දවසේ අපූර්ව තෑග්ගක් ලැබුණා කියලා. මේ ලේඛනයේ ආරම්භයටත් මම හිතන්නේ ඒක උදව්වක් වුණා කියලා තමයි මම අහලා තියෙන්නේ. අපි කතාව පටන් ගමුද එතනින්ම. හොඳයි සුනිමල්. ඇත්ත වශයෙන්ම මේ උපන්දින තෑග්ග ඇත්තටම එහෙම කියන්නේ මගේ මේ පළමුවන මේ කෙටි කතාව පළවුනේ හරියට මගේ උපන්දිනේ. එතකොට මට වයස ඇත අවුරුදු 15ක් හරි 16ක් හරි. ඉතින් එදා මම හුඟක් ප්‍රීත වුණා. මොකද මට හිතුණා මේකේ මොකක් හරි අනාගත සුබ අවස්ථාවකට මොකක් හරි පෑදුනා කියන හැඟීම මගේ මේ හිතට ආවා. දැන් මේ කෙටි කතාව පළවුනේ ටිකිරි පත්තරේ. ටිකිරි පත්තරේ කියන්නේ බොහොම අපෙත් ළමාවදී මට මතකයි ටිකිරි පත්තරේ ගැන යම් කිසි දෙයක්. එතකොට මේ ටිකිරි පත්තරේ ඔය කෙටි කතාව පළවෙන්නට කලින් ඔබ කෙටි කතා කීයක් ලියලා තියෙනවද පත්තරේට? මම මේ 6-7 කාලේ ඉඳලා මම අවුරුදු 6-7 කාලේ ඉඳලා මම ඇවිල්ලා සාහිත්‍යයට උඟක් කැමති. මම ඉතින් එක ඒවා ලිව්වා. මේ කවි ලිව්වා, ෂෝට් ස්ටෝරීස් ලිව්වා. ඉතින් ඒ වුණාට එකක්වත් ඉතින් මේ පළවුනේ නැහැ. ඔයක තමයි ඉස්සෙල්ලාම ආයේ මේ පත්තරේ ගාවේ මගේ. ඉතින් හරි සතුටක් ඇති වෙන්නේ නැති උපන්දිනේ දවසේමනේ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ නිකන් මට නිකන් මේ අනාගත මොකක් හරි මේ ඒක හිතුනේ මට මොකක් හරි. ඒ කියන්නේ හොඳ මම හිතන්නේ ඔබේ මේ ලේඛන ජීවිතයට ලැබුණු හොඳ උත්තේජනයක් වෙන්නට ඇති ඒ සිදුවීම. ඒකයි සුරිමා. ඒකයි. දැන් ටිකිරි පත්තරේට කියලා පත්තරේ නම කියද්දිම මට හිතෙනවා ඔබ එදා ලිව්වේ සිංහලෙන් තමයි ඒ කෙටි කතාව ලිව්වේ. නමුත් ඔබ පසු කාලීනව ඉංග්‍රීසිය ප්‍රගුණ කරලා
ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඔබ ලේඛන කලාවට පුවත්පත් කලාවට අවතීර්ණ වෙන්නේ. මේ ඔය සිංහලෙන් පොඩි කාලේ ලියපු ඔබ ඉංග්‍රීසියට කොහොමද හැරෙන්නේ? නැත්නම් ඒ පැත්තට නැඹුරු වෙන්නේ කොහොමද? ඔබ පුංචි කාලේ ඉඳලම ඉංග්‍රීසිය හසුරුවපු කෙනෙක්ද නැතිනම් වෙනස් විදියකට දාවේ ගමන් මඟ? ඇත්ත වශයෙන්ම සුනිමල් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ පුංචි කාලේ ඉඳලා හරි ආසයි මම. ඉතින් මම පුංචි කාලේ ඉඳලම මේ ඔය මේ සීනි ඔතාගෙන ඉදෙට්ට මේ අරන් එන මේ කොළ කෑලි එහෙම කියලා තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මම ගියේ බලංගොඩ මේ කුමාර විද්‍යාලයට. යනකොට ඉතින් මට ඉන්න යාළුවෝ ඒගොල්ලෝ ඉගෙන ගත්තේ බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලේ. ඉතින් ඒගොල්ලෝ ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්. ඉතින් ඒගොල්ලෝ ඉතින් මාත් එක්ක කතා කරනකොට කියනවා මං ඇවිල්ලා ඩොක්ටර් කෙනෙක් වෙනවා, මං ඇවිල්ලා ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. ඉතින් මට ඉතින් එහෙම අවස්ථාවක් හම්බුනේ නෑනේ. මං ඉගෙන ගත්ත ඔක්කොම මේ කලා විෂයන්. පස්සේ මම හිතන්නේ මට ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්තේජනයක් වගේ ඇති වෙන්න ඇති හේතුව ඒකයි කියලා මට හිතෙන්නේ සුරිමා. ඔබ කියන්නේ තවත් පිරිසක් විද්‍යා විෂයන් ඉගෙනගෙන ඉස්සරහට යන්නේක ගැන පුංචි කාලේ ඉඳලම කතා කරද්දී ඔබට ආසාවක් ඇති වුණා ඉංග්‍රීසි ඉගෙනගෙන ඒ හිදස පුරව ගන්න. එහෙමද? එහෙම තමයි මම හිතන්නේ ඒක උනේ. ඔව්. දැන් ඔබේ ගෙදර දොර පරිසරය ගැන කතා කළොත් කෙටියෙන්. ගෙදර දොර පරිසරය ඉතින් අපේ අම්මට තාත්තට එහෙම මේ ඉංග්‍රීසි බෑ. හරිද? මම ඉතින් ඔය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න හරි මහන්සියෙන් ඉගෙන ගත්තේ. බාලාංශ පන්තිවල අපිට හොඳ ටීචර්ස්ලා හිටියේ වුණාට උසස් පන්තියට ගියාම අපිට ටීචර්ස්ලා හිටියේ නෑ. ඇත්ත වශයෙන්ම කියනවා සුනිමල් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නකොට මගේ වයස අවුරුදු 14යි. මම සාමාන්‍ය පෙළ කරලා ෆේල් වෙලා මම ආයෙත් මේ විභාගය අරගෙන ඉන්නකොට ප්‍රථම වතාවට උසස් පන්තිවලට උගන්වන්න අභ්‍යාස විද්‍යාලයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් ආවා. ඒ මිස් තමයි මට හොඳට ඉගැන්වුවේ. ඉතින් ඒ මිස් දාපු අඩිතාලමෙන් මම ඉතින් ඉස්සරහටත් මම ඉංග්‍රීසි භාෂාව හදාරන්න මට හුඟක් උදව් වුණා. ඒ අඩිතාලම. දැන් ඔබ කියද්දි මට හිතෙනවා මෙහෙම. ඒ කියන්නේ කොයිතරම් දැනුමින් අපි එහෙම වුණත් සමහර විට හොඳ ගුරුවරයෙකුට පුළුවන්කම තිබෙනවා ශිෂ්‍යයන් හරි පාරට ගන්න නැත්නම් ඒ ඕන කරන තල්ලුව දෙන්න උන්ට ඒ පාරේ තව ඉස්සරහට දුවගෙන යන්න. ඔබට මතකද ගුරුතුමාගේ නම එහෙම? එයාගේ නම මිස් මාරපණ කියලා. මාරපණ මිස්. ඉතින් මම හිතන්නේ ගුරුතුමියට මේ කතාව අහන්න ලැබුණොත් එහෙම හරි සන්තෝෂයි. ඇත්ත වශයෙන්ම මේ ගුරුවරයා මට හැම වෙලාවෙම මතක් වෙනවා. මොකද ඒ උදව්ව මට තාම අමතක වෙලා නැහැ. මම මේ මිස් සිටියේ මේ බලංගොඩේ කාලේ මම ඉතින් මගේ යාළුවන්ට කිව්වා මේ මිස් ඉන්නවද කියලා තාම. මම හිතන්නේ එයා එහෙ දැන් නැහැ. ඉතින් එයාට හොයාගන්න මට අපහසුයි දැන්. හොඳයි සෝම මේ පසු කාලීනව ඊට පස්සේ තවටමක් ඔබ වැඩි වයසට එද්දී ඔබ කියන්නේ උසස් පෙළ කරන අතර වාරේ මම හිතන විදිහට මම නිවැරදි කරන්න මම මේ හොයාගත්ත මූලික කරුණු ඔස්සේ මම කතාව ගෙනියන්න හදන්නේ. ඔබ රාජ්‍ය මුද්‍රණාලයට සම්බන්ධ වෙනවා. ඒකට මොකද්ද ඉස්සර වෙලා වෙන්නේ? උසස් පෙළ කරලා මුද්‍රණාලයට ගියාද නැත්නම් මොකද්ද මෙතන වෙන්නේ? නෑ මට උනේ මම ඉස්සර තිබුණා සාමාන්‍ය පෙළ විභාගයට කරන්න තිබුණ ඉංග්‍රීසි සිලබස් A තිබුණා සිලබස් B තිබුණා. සිලබස් A එක අමාරුයි. මම කරේ සිලබස් A එක. ඉතින් මට O level එකට සිලබස් A එකට මට හම්බුණා සම්මානයක්. ඒ සම්මානය අනුව මට රජයේ මුද්‍රණාලයේ රස්සාවක් හම්බුණා. ඒක මේ ඉංග්‍රීසි සිංහල මේ ප්‍රූෆ් රීඩර් කියලා. පස්සේ මම එතෙන්ට ආපුවම මට අර ඉගෙනීමේ ආසාව අඩුුනේ නෑ. තව මට ඉගෙන ගන්න ඕනි වුණා. පස්සේ මම A level ගත්තා. රස්සාව කරන අතරෙම A level ගත්තා. A level අරගෙන මම A level පාස් වෙලා මට විශ්වවිද්‍යාලයට යන්න හැකියාව හම්බුණා. මම තව එක ප්‍රශ්නයක් අහන්න ඕනේ සෝම. දැන් උසස් පෙළ කරන ගමන් රජයේ මුද්‍රණාලයේ සෝදුපත් කියවන්නෙක් විදිහට රැකියාව කරන්නේ කොහොමද? ඔය දෙක එකම වෙලාවෙ කරන්නේ දෙපැත්තක? නෑ මම විශේෂයෙන්ම මේ A level පන්ති ඉගෙන ගත්තේ හැන්දෑව ක්ලාස් එකකට ගිහිල්ලා. රස්සාවෙන් පස්සේ රැකියාවෙන් පස්සේ මම හැන්දෑවේ ඉගෙන ගත්ත ගිහිල්ලා. ඊට පස්සේ අනිත් විශේෂත්වය සුනිමල් මම O level ගත්තේ සිංහලෙන් මේ A level ගත්තේ ඉංග්‍රීසියෙන්. උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන අවස්ථාව ලැබුණා. අනිත් එක පාසලකත් නෙමෙයි ඔබ උසස් පෙළ හදාරන්නේ. ඔබ කිව්වා හවස පන්ති ගිහිල්ලා කියලා. ඔව්. මම හිතන්නේ අපිට ඒක හරි වැදගත් දෙයක්. මොකද උද්‍යෝගයේ උනන්දුව තිබෙනවා නම් අදිෂ්ඨානයකුත් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියන එකට මම හිතන්නේ ඔබ
එක උදාහරණයක් වෙනවා. අපි සතුටිය වගේ කෙනෙක් අද සම්බන්ධ කරගන්න ලැබීම පිළිබඳව. ඔබ කිව්වා ඊට පස්සේ ඔබ සරසවි අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. ඔව්. ඊට පස්සේ මම මේ විශ්වවිද්‍යාලයට ගියාම මේ මම ඉතින් රෑ වැඩ මම ඔෆිස් එකේ කළේ රෑ වැඩ මොකද මට නිවාඩු ගන්න අමාරුයි. ඉතින් මම විශ්වවිද්‍යාලයට ගියේ උදේ ඉගෙන ගන්න. ඒක සෑහෙන අමාරු කාර්යයක් ඒ වුණාට මම ඉතින් ඔහේ මේ එහෙම ඉගෙන ගන්නකොට මම GK එක්සෑම් එකේ කියන්නේ ෆස්ට් ඉයර් එක්සෑම් එකට මට ඉංග්‍රීසි වලට හම්බුණා සම්මානය. එතකොට ආචාර්ය ඇෂ්ලි හල්පේ මට අඬ ගහලා කිව්වා ඔයාට සම්මානයක් තියෙනවා. ඔයා ඉංග්‍රීසි විශේෂ උපාධියකට එන්න කියලා කිව්වා. මං කිව්වා සර් මට ඒ වැඩේ කරන්න අමාරුයි මොකද මම රෑ වැඩ කරලා උදේ ක්ලාසස් එන්නේ මට හරි අමාරුයි. මොකද ඉංග්‍රීසි ස්පෙෂල් කියන්නේ මේ හුඟක් මේ කියවන්න ඕනි සුනිමාල්. ඉතින් මට මං හිතන්නේ මට ඒ වාතාවරණය අනුව මට ටිකක් කියවන්න අපහසු ඒ කියන්නේ පොඩ අපහසුයි ඒ වගේ බලනකොට. ඊට පස්සේ මං ගත්තේ සාමාන්‍ය මේ උපාධියක් ඉංග්‍රීසිත් එක්ක. දැන් ඔය වන විට ඔබ හිටියේ කොයි සරසවියේද? මම හිටියේ මේ කැලණි විශ්වවිද්‍යාලයේ හිටියේ. සෝම මා හිතන්නේ දැන් වෙලාව හරි ඔබ අද සක්මන් මළුවට තෝරගෙන තිබෙන මුල්ම ගීතයට සවන් දෙන්නට. ඔබ තෝරගෙන තිබෙන්නේ ආචාර්ය විශාරද නන්දා මාලිනිය ගැයූ ගීතයක්. ඔව් ඒත් වශයෙන්ම මේ ගීතයට මම කැමති විශේෂයෙන්ම ඒ තියෙන සංගීතයට. ඒක සංගීතවත් කළා තියෙන ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඒ මහත්මයා අපි හිතයි ඉන්නේ මේ බටහිර ආරයට හුරු වුණ මේ සැක්සෆෝන් වාදකයෙක් කියලා. ඒ වුණාට මේ ගීතය අහපුවම අපිට මේ ඔහුගේ සහජ හැකියාවන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගීතය අහන හැම වෙලාවෙම මට මතක් වෙන්නේ උතුරු ඉන්දියාවේ තියෙන මේ ජනගීතයක සුන්දරත්වය. මම හිතන්නේ සෝම මේ ඔබට සිහිපත් වුණාට උතුරු ඉන්දියානු සංගීතයේ නැත්නම් ඒ එන නාද රටාවන් වල තියෙන සුන්දරත්වය මේ ගීතය අහන හැම වාරයකම අපිට මම හිතන්නේ ශ්‍රී ලාංකිකෙන් විදියට අපේකම සිහිපත් වෙනවා. ඒ වගේම අපේ නාද රටාවන් මේ ගීතය ඇතුලේ ගැයෙනවා. ගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පෙළට වෙලා දුනුගේ ඉහිරුණු නිල් තන පලසේ වාඩි වෙලා මේ ගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
මේ ගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා සෝමි අපි රසවින්දයි මිහිරි ගීතය ආචාර්ය නන්දා මාලිනියගේ. අපි ගීතය ශ්‍රවණය කරන්නට කලින් කතා කරමින් හිටියේ ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා කියලා මේ ඇතුළත් වුණා කියන්නේ ඔබ විශ්වවිද්‍යාලයේ උපාධිය සමත් වුණා කියන තැනින් තමයි අපේ කතාව හමාර වුනේ. එතනින් පස්සේ මොකද වුනේ? රැකියාවකට අවතීර්ණ වෙනවද? ඔව්. මම උපාධිය ලැබුණෙන් පස්සේ මම ලේක් හවුස් එකට සම්බන්ධ වෙනවා. මම ලේක් හවුස් එකට සම්බන්ධ වුණේ ඩේලි ඔබ්සර්වර් මේ පත්තරෙන්. ඊට පස්සේ මම ඩේලි ඔබ්සර්වර් එකත් වැඩ කරා. මේ ඊට පස්සේ සන්ඩේ ඔබ්සර්වර් එකත් මම වැඩ කරා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට ඔය එක දෙයක් තියෙනවා සුනිමාල්. මොකද ලේක් හවුස් එකේ මේ ඉන්නකොට මගේ මේ මට අනාගත සහකාරී හම්බුනේ මේ ලේක් හවුස් එකේ ඉන්නකොට. ඒක මම හිතන්නේ මේ විශේෂ සිද්ධියක් කියලා මට හිතෙන්නේ. දැන් ඇයත් පුවත්පත් කලාවේදිනියක්මද? ඔව් එයා අපි දෙන්නේ එක බැච් එකේ හිටියේ. එයා ගියා ඩේල් නිවුස් එකට මං ගියා ඔබ්සර්වර් එකට. කතා වෙලා දෙන්න දෙපැත්තට ගියේ නෑ. නෑ මම අඳුරන්නේ නෑ ඉස්සර. හරිද? ඊට පස්සේ අපි දෙන්න හමුුනේ හේ තමයි. දැන් එතකොට ඔබ මේ කියන්නේ ඩේලි ඔබ්සර්වර් පත්තරේට කොයි විදිහටද දායක වුණේ? කවුරු හැටියටද? මම ඇවිල්ලා සබ් එඩිටර් වගේ මම දායක වුණේ. ඊට පස්සේ මම ආටිකල්ස් එහෙමත් ලිව්වා එක දේවල්. ඊට පස්සේ ඩේලි ඔබ්සර්වර් එකේ ඉඳලා මම 1984 විතර මට මාරු වීමක් හම්බුණා ඩේලි නිවුස් එකට. එතකොට අපේ මේ විවාහයෙන් පස්සේ අපේ භාර්යාව ඒ රැකියාවෙන් අයින් වුණා. ඊට පස්සේ ඒ කියන්නේ ඔබ ඩේලි නිවුස් එකට එනවා විවාහ වෙනවා ඔබේ බිරිඳ රැකියාවෙන් අයින් වෙනවා. ඇයි ඒ? නෑ මම මේ විවාහ වුණේ ඔබ්සර්වර් එකේ ඉන්නකොට. හරිද? ඊට පස්සේ අපි දෙන්න යාළු වෙලා ඊට පස්සේ බැන්දයින් පස්සේ ඩේලි නිවුස් එකේ ඉඳලා එයා අයින් වෙනවා. මොකද අපි හිතුවා මේ ස්වාමි පුරුෂයයි සහයි භාර්යාව එකම මේ ස්ථානයේ ඉන්න එක අපි එච්චර කැමතුනේ නෑ ඒකට. ආචාර ධර්ම වලට පටහැනි කියලා හිතුවද? දන්නේ නෑ. ඉතින් අපිට හිතුණා එහෙම ඒක හොඳයි කියලා. එතනින් පස්සේ අය තෝරගත්තේ මොන වෘත්තියද? එයා තෝරගත්තා. එයා ගියා මේ වෝටර් බෝඩ් එකට ගියා ඊට පස්සේ. ඒ කියන්නේ මේ පත්තර කලාවෙන් ඈත් වුණා. ඈත් වුණා. ඔබ තමයි අය ඈත් කළේ. එහෙමද? එහෙම ඈත් කරේ නෑ සුන්මල්. හැබැයි එයා එහෙත් ගිහිල්ලා මේ මීඩියා එකට සම්බන්ධ වෙලා හිටියා ඒත් ගිහිල්ලා. එයාට ඒ රස්සාව හම්බුනේ මේ ඩේලි නිවුස් පත්‍රයේ අධ්‍යක්ෂකමින් හම්බුනේ. දැන් ඔය මේ ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වෙලා ඩේලි ඔබ්සර්වර් පත්තරේ වැඩ කළා කිව්වා. ඊට පස්සේ ඩේලි නිවුස් එකට ආවා කියලා කිව්වා. දැන් ඔය කාලය තුල අධ්‍යාපනය තවදුරටත් කරගෙන ගියාද නැතිනම් කොහොමද ඒ පැත්ත? ඔව් මම අධ්‍යාපනය අතෑරියේ නැහැ. ඩේලි නිවුස් ඉන්න කාලෙත් යමු ඉගෙන ගත්තා. මම ඉගෙනගෙන මගේ ඒ කාලේ තමයි මම MA උපාධිය ගත්තේ. මම MA උපාධිය අරගත්තේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ. එතකොට මේ මට යන්තම් මතකයක් තිබෙනවා මේ ඔබ මේ සිංහල පොත් පිළිබඳව ඉංග්‍රීසියෙන් විචාර පළ කරනවා. ඔව්. ඒක දැන් මෙතන තියෙන පොඩි අමුත්තක් පොත ලියවිලා තියෙන සිංහලෙන් විචාරය ගේන්නේ ඉංග්‍රීසියෙන්. මොකද්ද මේ සහසම්බන්ධය මෙතන? ඒකට මට සුනිමල් මම සිංහල සාහිත්‍යයට හුඟක් මේ කැමතියි මම. ඉතින් මම ඔතන ඩේලි නිවුස් පත්‍රේ එතකොට කවුරුත් හිටියේ නෑ මේ ඔය වගේ දෙයක් කරන්න. ඊට පස්සේ මම හිතුවා මේ සිංහල පොත් වල ඉංග්‍රීසි විචාර දාන එක හොඳයි කියලා හිතුණා මට. මොකද ඒක මේ කරන්න එක්කෙනෙක් හිටියේ නෑ ඒ කාලේ. ඉතින් මම ඒක පටන් ගත්තේ ඒකයි. මම ඩේලි නිවුස් පත්‍රේ 88 වෙනකන් හිටියා. ඉතින් එතකන් මම ඒ වගේ ලිව්වා. මම ඔය නාට්‍ය සම්බන්ධව ලිව්වා. ඒක දේවල් මම ලියලා හිටියේ. ඒ කියන්නේ මේ සිංහල කියවන්නේ නැති පිරිසක් අතරට සිංහල ලේඛනය මෙන්න මෙහෙම දෙයක් මේවා මෙන්න මේ කරුණු වලින් පොහොසත් කියන එක කියන්න හිතාගෙනද ඔබ ලිව්වේ නැතිනම් ඒක ඇත්ත සුනිමල්. මොකද එතකොට මොකද මේ සිංහල මේ
මේ ලේඛක හුඟක් මේ කැමති වුණා ඒකට. මං ඇල්ලෝ මේ විචාර ලියුවෝ විජයසේන ජයකොඩි වගේ ටීවී ඊළඟරත්න වගේ ඒගොල්ලන්ගේ නවකතාවල. ඒකට මම හිතන්නේ ඒගොල්ලන්ට හුඟක් මේ ප්‍රචාරයක් හම්බුනේ මාර්ගයේ. මං හිතන්නේ එහෙමයි. සෝම ඔබ මම හොයාගෙන තියෙන තොරතුරු අනුව මේ ඩේල් නිවුස් පත්තරේ ලේඛනයේ යෙදিলা ඉඳලා ඔබ ඊළඟට ලංකාව අතහැරලා එනවා ඩුබායි රාජ්‍යයට. ඩුබායි රාජ්‍යයේ පළවෙනි සුප්‍රසිද්ධ පුවත්පතකට ඔබ දායකත්වයේ සපයනවා කතරු මණ්ඩලයේ පැත්තෙන්. අපි කතා කළොත් ඒ පැත්ත ගැන. ඇයි ලංකාවෙන් ආවේ? දැන් ඒ වගේ පත්තරවල ඉඳලා එකපාරටම ඩුබායි වලට එන්න හිතුනේ ඇයි? ඩුබායි වල එන්න හේතුව සුනිමාල් මට ඒ කාලේ තිබිච්ච දේශපාලන වාතාවරණයෙන් මම නිකන් ඔබ හිරිහැර වින්දද? හිරිහැර වින්ද පොඩ්ඩක්. ඒකින්ද මම හිතුවා ලංකාවෙන් ගිහිල්ලා ටිකක් කල් මේ යාට වෙලා ඉන්න ඕනි කියලා. ඒ වගේම මං රස්සාවෙන් අස්සෙන්ඩ ගියා හිටියේ. අස්සෙන්ඩ කියා හිතා ඉන්නකොට මගේ යාළුවෙක් ඉන්නවා ඩුබායි වල. එයා මට මේ ලියුමක් කිව්වා මෙහි තියෙනවා වේකන්සි එකක් මේකට ඇප්ලිකේෂන් දාන්න කියලා. ඉතින් මම ඇප්ලිකේෂන් එක දාපුවාම මේ ගල්ෆ් නිවුස් පත්තරේ ඒ රැකියාව මට හම්බුණා. ඒකයි මං ගියේ. කොහොමද ලංකාවේ ඉන්න ලේඛකෙක් ඒගොල්ලෝ තෝරගන්නකොට මොන වගේ දේවල්ද බලන්නේ නැත්තේ නිකන් මම ඒක දැනගන්න හදන්නේ අපේ පොදු දැනුම සඳහා. ඔය ඉතින් ඒගොල්ලෝ බැලුවා මගේ අත්දැකීම බැලුවා මගේ එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ මගේ මේ ලිපි අරම මේවා ඒගොල්ලන්ට මට අරින්න ඕන. ඉතින් ඒක බලලා ඉන්ටර්විව් එකක් හම්බුනේ නැහැ. ඒව වලින් එයා ඒගොල්ලෝ මාව අරගත්තා. ඒක තමයි වුනේ. අමද ගල්ෆ් නිවුස් කියන්නේ ඔබ සේවය කළ පුවත්පත. බොහෝ රටවලට ගල්ෆ් නිවුස් බෙදා හැරෙනවා. බොහෝ දෙනෙක් බොහෝ පාඨක පිරිසක් ඉන්නවා. මම හිතන්නේ ලංකාවේ පුවත්පතට වැඩිය විශාල පාඨක පිරිසක් ඉන්නවා ගල්ෆ් නිවුස් පුවත්පත පිටිපස්සේ. හුඟක් ඉන්නවා. ඔව් ඒක ඇත්ත. හොඳයි සෝමේ අපි කාලේ දිහා බැලුවොත් සක්මන් මල්ලේ අපි ආපු දුරත් එක්ක බලනකොට මට හිතෙනවා අපි ඊළඟ ගීතය ශ්‍රවණය කරලා තව කතා කළොත් හොඳයි කියලා. ඔබ ඊළඟට තෝරාගෙන තිබෙන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් රචනා කළ ගීතයක්. ඉතින් ටික මම ඔබෙන්ම දැනගන්න කැමතියි. කවුද ගායන්නේ? මොකක්ද ගීතය? ওই ගීතය ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහ මහත්මයා. මේ පදමාලාවල තියෙන්නේ ආචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා. ඊට පස්සේ මේ සංගීතය මේ රෝහණ විරිසිංහ මහත්මයාගේ ඔය මේ පදමාලාවට මම විශේෂයෙන්ම මේ කැමතියි. ඒ ගීතය මගේ මේ ජනප්‍රිය සිංහල ගීතයක්. ඒකින්ද තමයි ඒකට මම කැමතියි. දැන් ඔබ ඉංග්‍රීසි පුවත්පත් වලට ලිව්වට නැත්නම් ඉංග්‍රීසි පුවත්පත් වල සේවය කළාට සිංහල සාහිත්‍යයට ඒ සම්බන්ධය දිගටම තිබුණා. ඒ කලාව රස වින්දා. ඔව් ඒ කියන්නේ එහෙම තමයි වුනේ. ඒත් වශයෙන්ම මම සිංහල සාහිත්‍යෙම පුංචි කාලේ ඉඳලා මේ කැමති වුණා. ඉතින් ඒක මගෙන් අතහැරුනේ නැහැ. අදත් එහෙමයි. හොඳයි සෝම අපි ගීතය අහලා ඉමු. රුදුරුතුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සිව්මැලියේ ඔබයි විරල සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ රන්සුමුගේ ඔබ තබලා නිරන්තරේ
දැක ගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දැස වැසෙන තුරා දැස වැසෙන තුරා රුදු රුතුරු වදුරේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ මිහිරේ ජනනී සිත සනසේ ඔබ දසුනේ මුදුමති මුදුමති සිත සනසේ ඔබ දසුනේ රුතු රුතුරු වදුනේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ සුම අපි ගීතයක රස වින්දා මගේ මතකයේ තව ටිකක් සමීපයට එනවා දැන් කැනඩාවට ඔබ ඩුබයි රාජ්‍යයේ අතහැරලා කැනඩාවට සංක්‍රමණය වෙනවා කොයි කාලෙද මේ සංක්‍රමණය සිදු වෙන්නේ? මම කැනඩාවට ආවේ 1990 දැන් කැනඩාවට ආවට පස්සේ ඔබ ලේඛන කලාවේ තවත් පැත්තකට යොමු වෙනවා. ඒ කියන්නේ පුවත්පත් කලාවටම සීමා වෙන්නේ නැතුව ඔබ ග්‍රන්ථකරණයට නැත්තම් පොත්පත් ලියන්නට ඔබ පෙළඹවීමක් කරනවා. ඔව් ඒක ඇත්ත. කොයි කාලෙද ඔය මුල්ම පොත ලියන්නේ මෙහි ඇවිල්ලා? මුල්ම පොත මම ලේඛන කලාව මම ආරම්භ කරේ මම දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ලිව්වා සිංහල ජනකතා මේ පොතක්. ඔය අන්දරේ මහදන මුත්ත වගේ කතා දාලා ඒවා යොදලා ඊට පස්සේ ඒක මම මුද්‍රණය කරා. ඒ පොත මේ තියෙනවා මේ ටොරොන්ටෝ පුස්තකාලයක ශාඛා 4ක විතර. ඉතින් මම හිතන්නේ ඒක හොඳ පොතක් වේවි අනිත් ශාඛාවන් වලටත් බෙදා හරින්න ලැබේවා කියලා අපි විශ්වාස කරනවා. ඔව් මම දැන් ඊට පස්සේ සුනිමල් මගේ අදහස උනේ මේ සිංහල පොතක් ඉංග්‍රීසියට හරවන්න මගේ අදහසක් තිබුණා. හුඟක් කාලෙක ඉඳලා ඒකට මට අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද මේ කාර්ය බහුල ජීවිතයක් නිසා. ඉතින් මම මේ වැඩේ පටන් ගත්තේ මම පොඩ්ඩක් වෙලාසෙනින් විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාට පස්සේ මම පොඩ්ඩක් හිතුවා මේ සිංහල පොතක් පරිවර්තන කරන්න ඕන කියලා ඉංග්‍රීසියට. මොකද ඒ වගේ දේවල් වැඩි ලංකාවේ වෙන්නේ නැහැ. ලංකාවේ හුඟක් වෙන්නේ ඉංග්‍රීසි පොත් ට්‍රාන්ස්ලේට් කරන සිංහලට. ඉතින් කොහොම හිතා ඉන්නකොට මට මේ එක දවසක් මම ලංකාවට නිවාඩුවට ගියා. මම පොත් සාප්පුවට ගිහිල්ලා ඇහුවා කවුද අද ලංකාවේ ඉන්න හොඳ ලේඛකයෝ කියලා. පස්සේ පොත් සාප්පුවේ ඉන්න පුද්ගලයා මට කිව්වා මේ හොඳ කෙනෙක් ඉන්නවා මොහන් රාජ් මඩවල කියලා. එයා සෑහෙන්න හොඳයි. ඉතින් මම ඒ අඳුරන්නෙත් නෑ අහලත් නෑ. එයාගේ පොත් මම කියවලත් නෑ. පස්සේ එයා මට දුන්නා එයාගේ මේ නවකතා පොත් හතර දුන්නා. මම පොඩ්ඩක් කියවනකොට එනේ අමුතු ශෛලියක පොත් ඒවට මම පොඩ්ඩක් කැමති වුණා. කැමති වෙලා මම ඉතින් පොත් හතරම කියවලා මට හරි කැමති හරි ආසයි තුන ආදරණීය වික්ටෝරියා කතාවට. ඒකේ තියෙන අමුතු කතාවක්, ඒකේ තියෙන කාල පරිච්ඡේදයට මම කැමති. අනික ඒකින් මේ චරිතවලට මම කැමති. ඉතින් මම කරේ ඔක එකපාරට මම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා පටන් ගත්තා. පටන් අරගෙන මම ඉතින් ට්‍රාන්ස්ලේට් කරන්න ගියා මගේ තියෙන ආසාවට. පස්සේ 80%ක් විතර ට්‍රාන්ස්ලේට් කරාම මම බැලුවා මේක මොකක් හරි ඇති වැඩක් තියෙනවද? මොකද මෙච්චර මහන්සිලා මේ කතුරුවරයාගේ මට අවසරය හම්බුනේ නැත්තම්
කියලා මට හිතුණා කවුරු හරි කොහොම හරි එයා සම්බන්ධ කරගෙන මේ ගැන අහන්න. පුංචි බාධා කිරීමක් මගෙන් සෝම මේ ඒ කියන්නේ ඔබ මේ පොත පරිවර්තනය කරන්න පටන් ගන්නේ සිංහල පොතේ සිංහල නවකතාවේ කර්තෘවරයා මොහන් රාජ් මඩවලගේ අවසරයක් නැතුව. ඔව් ඒක ඇත්ත. ඊට පස්සේ මම මගේ මිත්‍රෙක් මේ චන්ද්‍රරත්න බණ්ඩාරට මම කිව්වා බණ්ඩාර මම මේ වැඩක් කරනවා. ඔයාලට පුළුවන් ද මේ මොහන් ගෙන් මේ ගැන අහන්න කියලා. ඊට පස්සේ බණ්ඩාර මොහන්ට කියලා තියෙනවා මෙහෙම වැඩක් කරනවා එක්කෙනෙක් කියලා. ඊට පස්සේ මට මොහන් දවස් දෙකකට විතර පස්සේ කෝල් එකක් දාලා කිව්වා ඒ ඔක්කොම ටික එවන්න කියලා. ඒ ට්‍රාන්ස්ලේෂන් එක. මම ඉතින් යාට ඊමේල් කරලා ඇරියා. ඉතින් මාසයක් විතර ගියා මට උත්තරයක් ආවේ නැහැ. පස්සේ මං හිතුවා මම ඒක අමතක කරලා දැම්මා. මං හිතුවා මගේ මේ පරිවර්තනය එච්චර හොඳ නැහැ කියලා. පස්සේ මාස දෙකකට විතර පස්සේ මොහන් මට කෝල් එකක් දාලා කිව්වා අයියේ ඔයාගේ පරිවර්තනය මං කියෙව්වා. හරිම හොඳයි. මං ඊට පස්සේ මේ සිංහල ඉංග්‍රීසි දන්න හොඳ බුද්ධිමතුන් 4-5 දෙනෙකුට ඇරියා. ඒගොල්ලොත් බොහොම සන්තෝෂ වුණා. ඒගොල්ලෝ කියනවා මගේ පොතේ තියෙන ඒ චරිත ඒ වගේම ඒ ආකාරයෙන් ඉංග්‍රීසියට ඇවිල්ලා මේ තියෙනවා කියලා එයා කිව්වා. ඉතින් මම ඒ ගැන උගක් ප්‍රීති වුණා. මම හිතන්නේ මේ පොතක් පරිවර්තනය කරන කෙනෙක් මුණ දෙන ලොකුම අභියෝගය තමයි ඒ කියන්නේ එක භාෂාවකින් ලියවද්දී ඒ මවන චරිත ඒ කතන්දරය ඒ පසුබිම අපේ කියවන්නාගේ සිත්වල හදන ඒ රූප රාමු ඒකේ තවත් භාෂාවකට පරිවර්තනය වුණාම ඒ විදිහටම වෙනවද වෙනත් ලේඛකෙක් පරිවර්තනය කරාම කියලා මට පේන්නේ ඔබ ඒ අභියෝගේ ජයගත්තා කියන එක තමයි ඔය කතාව ඇහුනහම සෝම. ඊට පස්සේ ඔබ මම හිතන්නේ මොහන් රාජ් මඩවලගේ එක පොතක් නෙවෙයි තවත් පොතක් ඔබ පරිවර්තනය කරනවා. ඔව් ඒ පොත මේ ලොවීනා. ඔව් ඒකත් මේ පරිවර්තනය කළා. ඊට පස්සේ මොහන් රාජ් මඩවල ඒ දෙකම අච්චු ගෑවුවා. ඔව් ඒක එහෙම තමයි වුණේ. ඒ කියන්නේ මේ පොත් දෙකම මුද්‍රණය කරනවා. නමුත් මම අපේ අසන්නන්ට මේ මතක් කරන්න කැමති මේ කතාව තව ටිකක් ඉස්සරහට ඉක්මනින් ගන්නට නිසා මේ පොත් දෙකම අපේ අද ආරාධිතයා සෝම මුණසිංහ මහත්මයා මේ පරිවර්තනය කළාට පස්සේ ඔය පොත් දෙක පළමු වරට දොරට වඩින්නේ මුදාහරින්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. මම හිතන්නේ එතන තිබෙනවා සෝම විශේෂත්වයක්. ඔව් ඒක එහෙම දෙයක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සිංහල පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මේ පිටරටක එලි දක්වපු මේ පළවෙනි අවස්ථාව ඒක තමයි. අපිටත් ඒ අවස්ථාවට එදා සහභාගී වෙන්නට ලැබුණා. මමක් නෙවෙයි අපි සවන ගුවන්විදුලියත් එදා එතන හිටියා. ඒ වැඩසටහන පටිගත කළා ප්‍රචාරය කළා සවන ගුවන්විදුලිය ඔස්සේ. එදා පවත්වපු දේශන ඔක්කොම. අනිත් එක මේ සෝම ඔබට උදව් කරලා තිබුණා කැලණි විශ්වවිද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ සංගමය මොහන් රාජ් මඩවලයන්ව මේ උත්සවයට ටොරොන්ටෝවට කැඳවා ගන්නට. ඒක අමුතු අවස්ථාවක්. මොකද සිංහල නවකතාවේ කර්තෘවරයෙක් ඉන්නවා. ඉංග්‍රීසියට පරිවර්තනය කළ ඔබත් ඉන්නවා. ඒක හරි අමුතු අත්දැකීමක් ලැබුවා අපි හැමදෙනෙක්ම. හරි සතුටුයි එහෙම දේවල් සිදුවෙන එක ගැන අහන්නට. සෝම අපි දැන් සූදානම් වෙමු ඔබ අද සක්මන් මළුව වෙනුවෙන් තෝරාගෙන තිබෙන ගීතාවලියේ 3 වෙනි ගීතයට සවන් දෙන්නට. ඔබ තෝරාගෙන තිබෙන්නේ සංගීත් විජේසූරියගේ සංගීතයෙන් හැඩවුණ කැලුම් ශ්‍රීමාල්ගේ ගේය පද රචනයක්. මේ ගායනය කරලා තිබෙන්නේ අපේ රටේ සිටින ප්‍රවීණ ඒ වගේම බොහොම ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න අමරසිරි පීරිස්සෝරිය. ඇයි මේ ගීතය අද තෝරගත්තේ? මේක තියෙනවා මේ අමුත්තක් අර අමරසිරි පීරිස් ගායන ගීත ගොන්නෙන් මේ ගීතේ වෙනස් වෙලා පේනවා. ඔබ ඇපල් මලක් වාගේ. ඔක වෙනස් වෙලා තින්නේ සුනිමාල් මට හිතෙන්නේ ওই සංගීතය අමුතු ආරක සංගීතයක්. ඔය වගේ සංගීතය තියෙන සිංහල ගීතයක් මම ඊට ඉස්සරලා අහලා නැහැ. ඒක නිකන් හුඟක් අමුතු මේ හැඟීමක් එන්නේ. හරිද? මම ওই ගීතය මොකද 100 පාරකට වඩා අහලා ඇති. ඒ සංගීතයත් එක්ක අමරසිරි පීරිස් මහත්තයාගේ මේ කටහඬ මේ කදිමට මුහු වෙනවා. ඉතින් මට ඔය ගීතේ වැඩිම මම ආසම මේ සංගීතයට.
මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස පැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු ඇස්පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු ඉටි රූපය අපූරුව විඳින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිත බරයි අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසමානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ සෑම ඉරිදාවකම රාත්‍රී 7ට ටොරන්ටෝවේ සිට අන්තර්ජාලය ඔස්සේ විසිරුවා හැරෙන සවන ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන සක්මන් මාළුව වැඩසටහන සමගින්. අද සක්මන් මාළුවට අපගේ විශේෂ ආරාධිතයා ලෙස පැමිණ සිටින්නේ පුවත්පත් කලාවේදියෙක් සෝම සිරිමුණසිංහ මහත්මයා. සෝම, අපි දැන් සක්මන් මාළුවේ අඩකටත් වඩා ඇවිල්ලා තියෙන්නේ. බොහොම කෙටි වෙලාවයි අපිට තව ඉතිරිව තිබෙන්නේ. මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබේ රසිකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. ඔබ දැන් මෙතෙක් තෝරාගෙන තිබුණේ සිංහල ගීත. නමුත් මට පේනවා ඔබ ඊළඟට තෝරාගෙන තියෙන ගීතය සිංහල ගීතයක් නෙවෙයි. ඊට වඩා මම කතා නොකර ඔබට කතා කරන්න ඉඩ දෙනවා. ඇත්ත වශයෙන්ම සුනිමල් මම මෙතන විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕනි. මම ওই මොහොන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා පරිවර්තනය කරනකොට මට හුඟක් ඉවහල් වුණා අප්‍රිකානු සාහිත්‍යය. මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා කියවලා තියෙන අප්‍රිකානු සාහිත්‍ය ඔය අප්‍රිකානු ലേඛකයෝ ඉන්නවා හුඟක් ඒගොල්ලන්ගේ පොත්. ඉතින් මට විශාල රුකුලක් වුණා ඔය මොහන්ගේ පොත් දෙක සිංහලට ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඒ ආభాෂය යට. ඉතින් මම ඔය අප්‍රිකානු සාහිත්‍ය හදාරනකොට මට ඉබේම මගේ උනන්දුව මේ යොමු වුණා අප්‍රිකානු සංගීතය කෙරෙහි. මොකද අප්‍රිකානු සංගීතය කියන්නේ හරිම රිච් මේ හරිම පොහොසත් අප්‍රිකානු සංගීතය. කියන්නේ ඒගොල්ලෝ අලුත් ගීතයක් කිව්වත් ඒගොල්ලන්ගේ තියෙනවා මේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ මේ හුඟක් මේ පරණ බාහන සම්ප්‍රදායිකව පාවිච්චි කරන සංගීත භාණ්ඩ. ඔව්. ඉතින් මට මේ ඊට පස්සේ මම ඔය ගීතය මම තෝරාගත්තේ මේ ගායන ශිල්පිනිය ඉපදිලා තියෙන එංගලන්තේ. එයාගේ තියෙන්නේ මේ ගැම්බියා මේ සම්භවයෙන් ඉන්නේ ඔය ශිල්පියා අද ඇමරිකාවේ ඉන්නේ ඉතාම මේ දක්ෂම ගායිකාවක්. ඉතින් සමහර වෙලාවට මේ සමහර යාළුවෝගෙන් අහනවා අයියෝ මේ නොතේරෙන භාෂාවලින් ඔය ගීත අහන්නේ කියලා. අත වශයෙන්ම සුනිමල් විචාරකෙක් කියලා තිනවා අපිට නොතේරෙන භාෂාවකින් අපි සින්දු අහනවා නම් ඒ සින්දුව මේ රස විඳින්නේ ආත්මෙන් කියලා. හරිද? සමහර විට ඔයාට හිතේ මම මොකද්ද කියන්නේ කියලා ඔය ගීතය අහපුවම. එයාගේ නම සෝනා ෂෙබොර්තේ මේ ගැම්බියා වල. එතකොට මේ සෝන ගායපු මේ ගීතේ අර්ථය ගැන ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවද? අර්ථය කියන්නේ ඒකේ අර්ථය කියන්නේ එයා කියන්නේ ඔය ගීතේ කියන්නේ මේ යුද්ධයෙන් අනාථ වෙච්ච දරුවෝ ගැන කියන්නේ ඔකේ.
Suma lambe suma Mbalule ma jamma Dunia ma fele Inyalaka Ika seka dunia ye Mosiamane saraka kebuya Kunfinyani jabatu koso Suma lambe suma Suma lambe suma Moria Haluma ye jotabuye Allah yezwa kibibu Suma lambe suma Suma lambe suma Moria Haluma ye jotabuye Allah yezwa kibibu හොඳයි සෝම. මම දැන් ඔබේ අවධානය යොමු කරන්න කැමතියි මේ මෑත කාලයට. බොහෝ මෑත කාලයට. දැන් මොකද කරන්නේ? දැන් තාමත් ඔබ ලියනවද නැතිනම් මොනවද වෙන බලාපොරොත්තු? මම ඉදිරියටත් මම සිංහල පොත් ඉංග්‍රීසියට පරිවර්තන කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ තියෙන මේ පුවත්පත් කලාවේදී අත්දැකීම් උඩ අනුව මම දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා පටන් ගත්තා මේ බ්ලොග් එකක්. ඉතින් මගේ දැන් සම්පූර්ණ කාලය මිඩංගු වෙන්නේ ඒකටයි. ඉතින් ඒ අතරේ මම මගේ මේ නිදාස් වෙලාව අනුව මම සමහර ඒගොල්ලන්ට මම ඉංග්‍රීසි උගන්වනවා. මේ යාළුවන්ට මම ඉංග්‍රීසි උගන්වනවා. දැන් ලංකාවේ ඒගොල්ලන්ට මම එක්කෙනෙකුට දෙන්නෙකුට උගන්වලා තියෙනවා ඉංග්‍රීසි මේ ස්කයිප් එකෙන්. ඒගොල්ලන්ට ඒක උපකාරයක් වුණා එක ඔය මේ IELTS වගේ එක්සෑම්ස් අරගන්න. ඉතින් ඒවා ඉතින් මම දැන් ඒ මම දැන් ඒ කරන්නේ ඒවයි දැන් මම. දැන් මේ මම දන්න තරමින් ඔබ මේ ඉංග්‍රීසි උගන්වන්නේ මුදල් ඉපීමේ පරමාර්ථයෙන් නෙවෙයි. මුදල් ඉපීමට නෙවෙයි වෙනත් කෙටියෙන් කිව්වොත්. නෑ ඇත්ත. ඒ කියන්නේ ඔබ ළඟ තිබෙන ඉංග්‍රීසි දැනුම ඔබ හැමතිස්සෙම නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ අනිත් අයට අවශ්‍ය අයට ඒ දැනුම දෙන්න. ඇත්ත. ඒක තමයි ඇත්ත. තෝම අපි සවන ගුවන්විදුලිය වශයෙන් බොහොම සතුටු වෙනවා. ඒ වගේ මේ කියන්නේ වාණිජ්‍ය පරමාර්ථයක් නැතුව ඒ වගේ කාර්යයන් වලට මේ උදව් උපකාර කිරීම පිළිබඳව. අනිත් එක මේ ඔබ කියවනේ අර ඔබ දැන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවා කියලා ඔබේ ලේඛනයම තව ඉස්සරහට ගෙනියන්න. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ඉදිරියේ ඔබ ලියනවා. ඔබ සඳහන් කළොත් ඔබේ බ්ලොග් අඩවිය ගැන මොකක්ද ඒකේ නම කියලා. මා දන්නවා එහි නම. නමුත් මම කැමති ඔබේ මුලින්ම මේ ගැන කියනවා. ඒකේ නම newstrails.com කියන. newstrails.com. ඒකේ මම ලියන්නේ මේ කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ දේවල් ලියන්නේ මම. ඔව් ඊටාම මේ කාලෝචිත මාතෘකා යටතේ ඔබ නිරන්තරයෙන් ලියනවා අපිට පේනවා. මුහුණු පොත් ඔස්සේත් ඔබ ඒවා සමාජගත කරන්න උත්සාහ කරනවා පේනවා සෝම. අපි ඒ සඳහා අපි සතුට පළ කරනවා සවන ගුවන්විදුලිය හැටියට ඒ නිර්මාණ කාර්යයන් තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ඔබට වාසනාවයි මේ ලැබේවා කියලා. අපේ අසන්නන්ටත් මතක් කරන්න කැමති සෝම ලියපු පොත් පිළිබඳව ඔහු සඳහන් කළා. ඒ වගේම ඔහු දැනට කරන කාර්යයන් පිළිබඳව සඳහන් කළා. මම හිතන්නේ ඔහු ලේඛකෙක් විදියට වඩාත් කැමති වේවි. ඒ ලේඛනයන් අප කියවලා අපේ දැනුම තව තවත් පුළුල් කරගන්නවා නම් නැත්නම් ඒ කිසියම්
රසස්වාදයක් අපි ලබා ගන්නවා නම්. සෝම ඔබ ඊළඟට තෝරාගෙන තිබෙන ගීතය ගැන අහන්න කලින් මම කැමතියි මේ අවසාන මොහොතේ දැනගන්න කෙටියෙන් ඔබේ පවුලේ විස්තර. ඔබේ බිරිඳ ගැන ඒ වගේම ඔබේ දරුවන් ගැන. මගේ බිරිඳ මට මං ඉස්සෙල්ලා කිව්වා වගේ මට ලේක් හවුස් එකකින් හම්බුනේ. ඇය මිය ගියා දැන් අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා. මට මේ දිනයක් ඉන්නවා. දැන් ඇයත් ඉන්නේ පුවත්පත් කලාව හා සම්බන්ධවමද? මෙයා පුවත්පත් කලාවට සම්බන්ධ නැහැ. ඒ වුණාට එයාට හොඳට මේ ලිව්ව හැකි එයාට. ඉතින් මම මේ එයාට හුඟක් මේ කිව්වා මේ පුවත්පත් කලාවේදීට මේ සම්බන්ධ වෙන්න කියලා. එයා ඊට පස්සේ මේ යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තේ මෙන්ටල් හෙල්ත් කියන විෂය. ඉතින් ඊට පස්සේ එයා සම්පූර්ණයෙන්ම මේ පුවත්පත් ඒ ආසාවෙන් ඈත් වුණා. සෝම අපටත් නොදැනුවත්වම අපි ඇවිල්ලා ඉන්නවා දැන් සක්මන් මළුවේ කෙළවරට. මේ සමුගන්න සූදානම් වෙන මොහොත ඔබ අවසානයේට තෝරාගෙන තිබෙන ගීතයක් අපිට තිබෙනවා ප්‍රචාරය කරන්න. අද අවසානයේට ඔබ තෝරාගෙන තිබෙන ගීතය ගැන හැඳින්වීමක් කළොත්? මම අවසානයේට තෝරගත්තේ අප්‍රිකානු ගීතයක්. ඒ ගීතය ගයන්නේ සිම්බාබ්වේ ජාතික ඔලිවර් උකුත්සි කියන ගායකයා. ඔහු සතු ඇත්තේ මන මොහොනය කරන සුන්දර කටහඬක්. මේ සමහර විට ඒ නිසා වෙන්න ඇති ඔහු හැඳින්වුවේ The Golden Voice of Africa කියලා. අවාසනාවට වගේ ඔලිවර් ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ මිය ගියා. ආදරණීය මිතුරෙනි අපි සූදානම් වෙන්නේ සක්මන් මළුවෙන් සමුගන්නට. අද අපේ ආරාධිතයා සෝමසිරි මුණසිංහ මහත්මයා ප්‍රවීණ එමෙන්ම දක්ෂ පුවත්පත් ලේඛකයෙක්. ඉතින් සෝම අපි ඔබට සුබ පතනවා. ඒ වගේම ඔබේ අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සුනිමාල්. ඒත් වශයෙන්ම මම මේ අවස්ථාවේ සුනිමාල් බාලසූරිය මහත්මයාට වසන්ත ලංකාතිලක මහතාට ස්තුතිවන්ත වෙනවා. මා මේ සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම ගැන බොහොම ස්තුතියි ඔබ සැමට. ඔව් සෝම අපි සතුටු වෙනවා අද ඔබව සම්බන්ධ කරගන්නට පිළිවන් වීම පිළිබඳව. ඉතින් මේ සමුගන්න අතරවාරේ මා සිහිපත් කරනවා අද අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණය භාවිතා කරමින් අපි තිදෙනා තුම්පොළක ඉඳගෙන තමයි මේ වැඩසටහන මෙතෙක් කරගෙන ආවේ. වැඩසටහනේ නිෂ්පාදක සවල නියම වසන්ත ලංකාතිලකයන් අද මේ වැඩසටහන පටිගත කළා ඔහුගේ නිවසේ සිට. මම සුනිමල් බාලසූරිය ඒ වගේම මම වසන්තත් ආදරණීය ඔබ හැමදෙනෙකුටම තවත් සුවදායක නිදුකින් නිරෝගීව ගෙවන්නට පිළිවන් වෙන වාසනාවන්ත සතියකට සුබ පතමින් අදට සමුගන්නවා. ඔබ හැමදෙනෙකුටම ආයිබෝවන්. Usaore moyo ganeria Maria
te protegedo usaore moyo ganeria Mariane we usaore moyo ganeria Mariane we ganeria Mariane we Zenderera usaore moyo ganeria Mariane we usaore moyo ganeria Mariane we shinga moyo shinga Mariane we harufu neshanje kusaura vanodandana usaore moyo andradzi Mariane we usaore moyo ganeria Mariane we shingaira ganeria Mariane we usaore moyo ganeria Mariane we usaore moyo ganeria Mariane we shingaira ganeria Mariane we සවන සක්මන් මළුව මතකයේ දිගේ සිත කියවෙන හෝරාව කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන්විදුලියේ වැඩක්